නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පොනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දිනී සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හාති. අපේ අතිපූජනීය වන්දනීය සුමංගලනායක මාහිමිපාණන් වහන්සේ සමිතනායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන පූජනීය ගරු මහා සංඝරත්නයන් අවසරයි. සදහැවත් කාරුණික පින්නතුනි, ඔබ හැමදෙනාම සූදානම් වන්නේ අපි මීට දින කිහිපයකට ඉහතදී ආරම්භ කරන්නට යෙදුන ඒ සද්දින ධර්ම දේශනාවේ සිව්වැනි දවස හැටියට අද දවසේදී මේ දේශනාව පැවැත්වෙන්නේ. ඉතින් අයන්ති අධිකාරී නෝන මහත්මිය තමන්ගේ ආදරණීය මවතුමියට රෝහිණී සුබද්‍රා අධිකාරී මාතාවට නිදුක් නිරෝගී සුවපත්භාවයේ චිරජීවනය ප්‍රාර්ථනා කරගෙන ආශිර්වාද පිණිස තමයි මේ උතුම් සද්ධර්ම දේශනා මාලාව පවත්වා ගන්නට කල්පනා කළේ. ඉතින් එහිදී අපි ඒ අනුව පළමු දවසේ අප්‍රමාද විහරණයෙන් අනුශාසනා කළා. දෙවෙනි දවසේ ඒ සසර දුක්ගිනි නිවාලන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය චතුරාර්ය සත්‍ය සද්ධර්මය චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනාවක් මේ පින්නතුන්ට දේශනා කළා. ඒ වගේම තුන්වෙනි දවසේ එහි දුක්ඛ සත්‍ය පිළිබඳව චතුරාර්ය සත්‍ය තවදුරටත් විස්තර කරමින් දුක්ඛ සත්‍ය පිළිබඳව මේ පින්නතුන්ට පැහැදිලි කිරීමක් කළා. ඉතින් අදට નિયમિત සමුදය ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව දේශනාවක්. ඉතින් පින්නතුනි, අපි මෙතෙක් චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කරපු දේශනාවන් කෙටියෙන් කල්පනා කරගත්තොත් අපට අද දවසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන දුකේ හේතුව, දුක හදන හේතුව, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව මනාව වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් පින්නතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා අපට පෙන්වා දුන්නා අපි මේ ජීවිතේ මේ සංසාරේ පුරාවටම දුක් විඳින්නේ දුක හදාගෙන. දුක හදාගෙන දුක් විඳින බව අපි දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කොට වදාලා දුක කියලා කියන්නේ කුමක්ද කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා යම් දුකක් අපි විඳිනවා නම් ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. ආදී මේ කියාපු සියලුම දුක් ටික සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ විදින සියලු දුක් ටික පංච උපාදානස්කන්ධයක් තුලයි අපි විඳින්නේ කියනවා. ඉතින් පින්නතුනි, පංච උපාදානස්කන්ධයක් කියලා කියනකොටම අපට යම් අවබෝධයක් එන්නට ඕන. එහෙනම් මෙතන හදාගත්ත බවක් තියෙනවා, උපාදාන කරගත්ත බවක් තියෙනවා, තණ්හා උපාදාන කරගත්ත බවක් තියෙනවා. ඒ නිසා මේ ස්කන්ධ ඒකට වග කියන්නට ඕනේ නැහැ. අපි හැම වෙලාවෙම විඳින දුක් ටික ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, ප්‍රිය විප්‍රයෝග දුක, මරණ දුක, අප්‍රිය සංපයෝග දුක,
ඒ වගේම කැමති දේ නොලැබීමේ දුක, මේ සියලුම දුක්ඛ දෝමනස්යන් ජීවිතයට ගලාගෙන එන්නේ පංච උපාදානස්කන්ධයක් තුලයි. කුමක්ද මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ පංච උපාදානස්කන්ධයකයි හැම වෙලාවෙම මේ දුක ඇසුරු වෙන්නේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දුන්නා මේ පංච උපාදානස්කන්ධය නැමැති දුක හදන හේතුවක් තියෙනවා. ඒ හැදෙන හේතුවක් තියෙනවා. ඒ හේතුව නැති කරන තුරු කවරදාවක්වත් පින්නතුනි මේ පංච උපාදානස්කන්ධ දුක අවසන් වෙන්නේ නැහැ. ඒ හේතුව තමයි භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරේ දේශනා කළේ යායන් තණ්හා යම් මේ තණ්හාවක් තියෙනවා නම් පෝනෝ භවිකා පුනර්භවයේ පිණිස පවතින නන්දිරාග සහිත වූ තත්‍ර තත්‍රාබිනන්දිනී ඒ තැන්වල අලවන ඒ තැන්වල සතුටු කරවන ඒ වගේ ඒ තැන්වල අලවන යම් නන්දියක් තියෙනවා නම් නන්දිරාග සහගත බවක් තියෙනවා නම් ඒ තණ්හාවට තමයි කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. මේ තුන් තණ්හාව තමයි දුක්ඛ සමුදය හැටියට දක්වන්නේ. පින්නතුනි මේ තණ්හාව බොහෝම ගැඹුරට අපේ ජීවිතේ කිඳා බැහැලා තියෙන එකක්. ඒ නිසා මේ තණ්හාව පින්නතුනි ඉවත් කරනවා කියන එක තණ්හාවත් එක්ක පොරබදලා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මතක් කළේ අපි මේ සංසාරේ විදිදු වල ස්වභාවය මතක් කරනකොට අනමතක් ගෝයන් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්ධාවතං සංසරිතං මමං චේතුම්හා කංච. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හා නැමැති සංයෝජනයෙන් බැඳලායි අපි ඔබත් මමත් අපි හැම දෙනාම මේ සංසාරේ දුක් විඳෙව්වේ. ඒ නිසා මේ අවිජ්ජාව නැමැති කෝෂය අයින් කරලමයි පින්නතුනි තණ්හාව නැමැති සංයෝජනය අයින් කරන්න පුළුවන්කම තියෙන්නේ. තණ්හාව දුරු කරන්නට ඒ නිසා අවිද්‍යාවත් අයින් වෙන විදියකටමයි අපි මාර්ග ප්‍රතිපදාව අනුගමනය කළ යුතු වන්නේ. ඒකයි පින්නතුනි අපි තණ්හාව වෙනම අල්ලගෙන මම මේ දෙයට තණ්හාව නැහැ, අර දෙයට තණ්හාව නැහැ. ඒ නිසා මේ දෙයට තියෙන තණ්හාව අයින් කරගන්නට ඕන, අර දෙයට තියෙන තණ්හාව අයින් කරගන්න ඕන කියලා කටයුතු කළත් පින්නතුනි තණ්හාව ඉවත් වෙන්නේ නැහැ. තණ්හාව එක තැනකින් තව තැනකට යාවෙනවා විතරයි. ඒ නිසා පින්නතුනි අපි පළමු කොටම තේරුම් ගන්නට ඕන අපි මේ විඳින සියලුම දුක්ඛ දෝමනස්යන් අපි විඳින්නේ තණ්හා උපාදාන කරගෙන. තණ්හාවෙන් උපාදාන වුණාට පස්සේ දුක් විඳින්නම වෙනවා. මේ බව මේ පින්නතුන්ට සිහිපත් කරන්න අපි එක සූත්‍රයක් මේ වෙලාවේදී සිහිපත් කරන්නට කැමතියි. සංයුත්ත නිකායේ ගාමණී සංයුත්තේ තිබෙනවා බොහොම වටින සූත්‍රයක්. දවසක් භද්‍රක ගාමණී කියලා එක්තරා ගෘහපතිතුමෙක් ලෝතර බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට පුළුවන් ද මට දුක ගැන කියලා දෙන්න. ඒ වගේම මේ දුක ඇති වෙච්ච හැටි කියලා දෙන්න පුළුවන්ද? ඒ වගේම මේ දුක නැති කරන හැටි ඔබ වහන්සේට මට කියලා දෙන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේදී ලෝතර බුදුරජාණන් වහන්සේ ගාමණීට මතක් කළා ගාමණී මම යම් විදියකින් අතීතෙන් දුක කියා දුන්නොතින් ඒ වගේම අතීතෙන් දුක ඇති වෙන හැටි කියලා දුන්නොතින් අතීතෙන් දුක නිරුද්ධ වෙන හැටි පිළිබඳව කියලා දුන්නොතින් ඔබට ඒ අතීතය භවයෙන් වැහිලා තියෙන අතීතය නොපෙනෙන අතීතය නිසා ඔබට සැක සංකා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ඒක පේන්නේ නැහැ. ඔබ පිළිගන්න සම්භාවිතාව අඩුයි. ඔබ නොපිළිගන්න මට්ටමක් තියෙන්නේ.
ඒ වගේම යම් හේකින් මම ඔබට අනාගතයෙන් දුක පිළිබඳව කියලා දුන්නොත් ඒ වගේම දුක ඇති කරන හේතු පිළිබඳව කියලා දුන්නොත් ඒ වගේම දුක්ඛ නිරෝධය පිළිබඳව කතා කරනොත් ඔබට ඒ නොපෙනෙන අනාගතය පිළිබඳව සැක සංකා ඇති වෙන්නට පුළුවන්. මොකද ඒක අද ඔබේ ජීවිතේ නැති නිසා මෙතන. ඒ නිසා මම මේ ආසනයේම ඉන්නා වූ ඔබට මෙතෙන්දිම ඔය ආසනයේ ඉන්න ඔබට ඔතෙන්දිම දුක කියලා කියන්නේ කුමක්ද? දුක ඇති කරන හේතුව කුමක්ද? දුක්ඛ නිරෝධය කියලා කියන්නේ කුමක්ද කියලා මම ඔබට පැහැදිලි කරලා කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඒ ගාමිණීගෙන් ප්‍රශ්නයක් අහනවා. ගාමිණී මේ නගරයේ යම් විදියකින් යම් කරදරයක් වුණා කියලා වද බන්ධනයකට හසු වුණා කියලා ඒ වගේම මිය ගියා කියලා කවුරු හරි පිළිබඳව කාට හරි හිංසාවක් පීඩාවක් වුණා කරදරයක් වුණා වද බන්ධනයට හසු වුණා මැරුණා කියලා ආරංචියක් ආවම එහෙම ඒ ආරංචිය ඔබට දුක ඇති කරවන්න පුළුවන් පිරිස මේ නගරේ ඉන්නවද? එහෙමයි භාග්‍යතුන් වහන්සේ මේ නගරේ ගොඩක් අය ඉන්නවා. ඒ ඇත්තන්ට මේ ඇත්තන්ට එහෙම කරදරයක් වුණොත් විපත්තියක් වුණොත් ඒ වගේම මරණයකටපත් වුණොත් ඒක ආරංචි වුණාම මට දුක දැනෙන පිරිස මේ නගරේ ඉන්නවා කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි ගාමිණී මේ නගරේ යම්කිසි කෙනෙකුට දුකක් කරදරයක් ආවත් විපත්තියක් වුණත් වද බන්ධනයකට හසු වුණත් ඒ වගේම මරණයටපත් වුණත් ඔබට දුක එන්නේ නැති පිරිස ඉන්නවද කවුරුවත්? එහෙමයි භාග්‍යතුන් වහන්සේ යම් වද බන්ධනයට ලක් වුණත් මැරුණා කියලා කිව්වත් විපත්ති කරදර වුණා කියලා කිව්වත් මට එහෙම දුකක් එන්නේ නැති පිරිස් ඉන්නවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ විමසනවා ගාමිණී ඔබ දන්නවද ඒකට හේතුව ඔබට තේරෙනවද ඇයි එහෙම වෙන්න හේතුව මේ වෙනසට හේතුව කුමක්ද කියලා යම් කිසි වද බන්ධනයට ලක් වුණත් ඒ ලක් වුණාම මැරුණාම විපත්තියක් වුණාම ඔබට දුක එනවා නම් ඒකට හේතුව කුමක්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් කිසි විදියකින් වද බන්ධනයකට ලක් වුණොත් යම් කෙනෙකුට කරදරයක් විපත්තියක් මරණයක් වුණාම මට දුක එනවා නම් අන්න ඒ ඇත්තන් කෙරෙහි භාග්‍යතුන් වහන්සේ මට ඡන්ද රාගය තියෙනවා මගේ කැමැත්තක් තියෙනවා මගේ තණ්හාවක් තියෙනවා ඒ වගේම යම්කිසි කෙනෙකුට විපත්තියක් කරදරයක් වුණත් මට දුකක් එන්නේ නැත්නම් ඒ වගේම හඬා වැළපීම් ඇති වෙන්නේ නැත්නම් ඒ ඇත්තන් කෙරෙහි මගේ ඡන්ද රාගයක් නැහැ ඒ ඇත්තන් කෙරෙහි මගේ තණ්හාවක් නැහැ ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒකෙම පේනව නේද ගාමිණී ඔබ මේ ජීවිතේදී විඳින දුක්ඛ දෝමනස්යන් තියෙනවා නම් ඒ දුක්ඛ දෝමනස්යන් තණ්හාව මුල් කරගෙන ඡන්ද රාගය මුල් කරගෙන එනවා කියලා. ඒ නිසා ඒකෙම දකින්න ඔබ මේ විඳින හැම දුකකටම තණ්හාව හේතු වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ ගාමිණීට තේරෙන මට්ටමකින් යම්කිසි විදියකට මේ දුක්ඛ සත්‍ය පිළිබඳවත් ඒ වගේම දුක ඇති කරන හේතුව පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ මතක් කළා. ඉතින් ඔබ අපි හැමදෙනාම මේ කාරණාව තේරුම් ගන්නට ඕන. අපේ ජීවිතේ විඳි දුක් අපේ ජීවිතේ විඳි දුක් පින්නතුනි දිහා කල්පනා කරලා බැලුවොත් ඔබ ඔබේ ජීවිතේ ගොඩක් අඬලා ඇති. ඔබ අඬලා තියෙනවද ඔබ නොදන්න නොහඳුනන කෙනෙක් පිළිබඳව අඬලා තියෙනවද? ඒ වගේම හඬාවිලා බොහෝම ශෝකයෙන් වෙලිලා ගැලිලා ඉඳලා තියෙනවද? ඒ වගේම මේ ලෝකෙ මේ නගරේ මේ නගරවල වල මේ රටවල් වල අනන්තවත් පිරිස මියදෙනවා. ඉතින් මේ මියදෙන හැම වෙලාවකදීම ඔබට ඒ ප්‍රිය විපයෝගයේ දුක ඔබේ ජීවිතේට එන්නේ නැහැ. නමුත් යම් කිසි රූපයක් කෙරෙහි ඔබේ චන්දරාගයක් තියෙනවා නම් ඔබේ කැමැත්තක් තියෙනවා නම් ඒ හරහා ඔබට දුක එනවා.
පින්නතුනි මෙතෙන්දී අපි තේරුම් ගන්නට ඕන තව කාරණාවක් තියෙනවා. ඉතින් මේ දුක් ටික නැති වෙන්නේ අපට හොඳටම පේනවා මේ චන්දරාගේ නැති වුණොතින් මේ තණ්හාව නැති වුණොතින් අපට ඒ දුක නැති වෙනවා කියලා. මොකද අපට හොඳටම පැහැදිලි දැන් වෙනතන්ගේ ජීවිත වයසට යනකොට අපි නොදන්න නොහඳුනන ජීවිත වයසට යනකොට ලෙඩ වෙනකොට මැරෙනකොට අපි අර අපේ අම්මල තාත්තල සහෝදර සහෝදරියෝ හිතවතුන් යාළු මිත්‍රයන් වයසට යනකොට ලෙඩ වෙනකොට මැරෙනකොට විඳින දුක අපේ ඒ මට්ටමින් අපේ ජීවිතයට ගලාගෙන එන්නේ නැහැ. ඉතින් අපට හොඳටම පේනවා මේ චන්දරාගය නිසා කැමැත්ත නිසා තමයි අපට මේ දුක උරුම වුණේ කියලා. ඉතින් ඒ මට්ටමට ගන්න පුළුවන් නම් අපිට අද දුක එන වස්තුනුත් කොහොමද ගන්නෙ? නැතුණි කවරදාවක්වත් අම්මා තාත්තා වෙලා ඉඳෙද්දි දරුවෝ වෙලා ඉඳෙද්දි දරුවා බව ඉපදිලා ඉඳෙද්දි අම්මා තාත්තා බව ඉපදිලා ඉඳෙද්දි සහෝදර සහෝදරියෝ බව ඉපදිලා ඉඳෙද්දි පින්නතුනි කවදාවත් ඒ දුක නැති කරන්න බෑ. ඒ නිසා අපි ජීවත් වෙනකොට පින්නතුනි යම් යම් දේවල් වලට ආසාව තණ්හාව නොයෙක් දේ කෙරෙහි තණ්හාව නිසා අපිට යම් යම් මට්ටම් වලින් දුක්ඛ දෝමනස්යන් එනවා. නමුත් දුක්ඛ සමුදය කියලා කියනකොට ලෝතර බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මතක් කරන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මට්ටම. ඒ වගේම ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන් මට්ටමින් තුන් තැනකින් තණ්හාව උපදවා ගත්තම පින්නතුනි ඒ ඔස්සේ ඒ කාරණාවම මුල් කාරණාව කරගෙන අපි ඊට පස්සේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා තවත් උඩින් යන තණ්හාවකුත් අපි පවත්වනවා. ඒ තණ්හාව නිසා පින්නතුනි අපි දුක් විඳිනවා. ඒ නිසා පින්නතුනි මේ තැන් දෙකේදීම අපි මේ තණ්හාව නිසා තමයි දුක් විඳින්නේ. ඒ වගේම මේ පුනර්භව හේතු වන තණ්හාව බොහොම සියුම් වූ ගැඹුරු වූ තණ්හාවක් පුනර්භවයට හේතු වන තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුන් තණ්හාව. ඉදී පින්නතුනි මේ තණ්හාව නිසා තමයි දුක්ඛ සත්‍ය කියන එක තියෙන්නේ. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධය නැති වෙන්නේ යම් දවසක නූපදිනවා නම් නූපදින්නේ නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ මෙන්න මේ තණ්හාව සම්පූර්ණයෙන්ම දුරු වෙලා ගියපු දවසට. කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුන් තණ්හාවගේ දුරු වීම තමයි පින්නතුනි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. ඒ නිසා අපට අවශ්‍ය කරන්නේ පින්නතුනි දුක්ඛ නිරෝධය, දුකේ නැති බව, දුකේ නූපදීම. අපි දන්නවා දුක උපදවා ගත්තට පස්සේ කවදාවත් දුක නැතුව ඉන්නවා කියලා එකක් කවදාවත් වෙන්නේ නැහැ. දුක උපදවා ගත්තට පස්සේ දැන් දුක නැති වුණත් අපිට දුක ගලාගෙන එනවා. මොනයම්ම වෙලාවක හරි දුකෙන් අපේ ජීවිතයට ගලාගෙන එනවා. පින්නතුනි අපි දන්නවා මේ කාම ලෝක මට්ටම ඉක්මවා ගියාට පස්සේ කාම භවය ඉක්මවා ගියාට පස්සේ රූප භවයකට ගියාට පස්සේ රූපාවචර බ්‍රහ්ම ලෝකයකට ගියාට පස්සේ ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉන බ්‍රහ්මයන්ට කායිකවද මානසිකවද සැපය තියෙනවා ධානා සුවය තියෙනවා. ඒ නිසා කාමෙන් විඳින පීඩාව එළියට ගිහිල්ලා කාම වස්තුන් හොයන්න ගිහිල්ලා ඒවායෙන් සැප දුක් විඳින්න ගිහිල්ලා ලැබෙන කිසිදු පීඩාවක් කායික මානසික දුක්ඛ දෝමනස්යක් ලැබෙන්නේ නැහැ. නමුත් පින්නතුනි ඒ රූප ලෝකේ දුක නැති කරගතපු පිරිස නෙමෙයි දුක්ඛ සත්‍ය තුල පිහිටාගෙන ඉන්නවා. දුක්ඛ සත්‍ය යම් තැනක තියෙනවද අනිවාර්යයෙන්ම ඒ දුකේ හේතුවත් එතන හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ දුක යම් මොනයම් වෙලාවක හෝ ඒ දුක ඒ ජීවිතයට ගලාගෙන එන්න පුළුවන්. මොකද භවය නිසා ඉන්නේ. මේ භවය එක තැනක් පින්නතුනි සුරක්ෂිත නැහැ, ආරක්ෂිත නැහැ. ඒ නිසා ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන්ට
කායිකවද මානසිකවද දුකක් නැති වුණත් ඒ ඇත්තන් දුක්ඛ සත්‍යයට හේතු වන තණ්හාව එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය උපදවන හේතුව නැති කරගෙන නෙවෙයි එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසායි අපි මේ දුක්ඛ සත්‍ය පිළිබඳව කතා කරනකොට කායික දුක්ඛංච චේතසික දුක්ඛංච තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං. කායික දුක්ඛයද මානසික දුක්ඛයද අතහැරලා ඉතුරු වෙන ටික දුක්ඛ සත්‍ය කියලා කියනවා. එය දුක කියලා කියන්නේ නැහැ. ඒ වගේ පින්නතුනි අපි මේ දුක්ඛ සත්‍ය මිදිච්ච නැති තැන කියලා කියන්නේ මොනෑම අවස්ථාවක හරි ඒ දුක් ජීවිතයට ගලාගෙන එන්න පුළුවන්. ඒ නිසා ඒ වගේම ඊටත් ඉහළ ලෝකයකට ගියාට පස්සේ රූපාවචර බ්‍රහ්ම ලෝක අරූපාවචර බ්‍රහ්ම ලෝකයකට ගියාට පස්සේ බොහෝම සැපසේ සුවසේ ඉන්න පුළුවන්. දුකේ ස්පර්ශ වීමක් නැහැ. කායිකවද මානසිකවද දුකේ ස්පර්ශ වීමක් නැහැ. ඒ ධානයේ ආවුෂ තිබෙනකන් කල්ප කෝටි 100,000 ගණනාවක් අසංකේය කල්ප ලක්ෂ ගණනාවක් යනකම් අසංකේය කල්පයක් වුණත් ඒ ධාන සුවෙන් ඉන්න පුළුවන්. නමුත් දුකින් මිදිලා නැහැ. ඒ තුන් භවයේම නිවනට සාපේක්ෂව බලනකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා නිවනට සාපේක්ෂව බලනකොට මේ තුන් භවයේම ගිනිගත් යකඩ වැටක් වගේ. මොකද එහි ආයුෂ ගෙවීමකින් නැවතත් මේ දුක ස්පර්ශ වෙන මට්ටමට එනවා. ඒ නිසා පින්නතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ නිසයි දේශනා කොට වදාළේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුන් තණ්හාව කියන්නේ දුක ඇති කරන හේතුව. ඒ නිසා කාම ලෝකේ සත්වයන්ට කාම තණ්හාව ඇසුරු වෙනවා. ඒ වගේම රූප ලෝකේ බ්‍රහ්මයන්ට භව තණ්හාව ඇසුරු වෙනවා. ඒ වගේම අරූපාවචර ලෝකේ සත්වයන්ට විභව තණ්හාව ඇසුරු වෙනවා. ඒ නිසා මේ තුන් තණ්හාව ඇසුරු වෙන තැනක් තියෙනවා නම් දුක්ඛ සත්‍යයෙන් නොමිදුණු තැන ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙනමයි හැම වෙලාවෙම ඉන්නේ. පංච උපාදානස්කන්ධයක් හදාගත්තට පස්සේ පින්නතුනි ඒ පංච උපාදානස්කන්ධ දුක හැදුනට පස්සේ දුකින් මිදීමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි කලිනුත් සඳහන් කළා ဒုတိ ය ගන්ධල බද්ද සූත්‍රයේදී ලෞතර බුදුරජාණන් වහන්සේ මතක් කළා හරියට දන්වැලකින් බැඳුන සුනකෙක් වගේ යම් විදියකින් ඇවිදිනව නම් නිදා ගන්නව නම් සක්මන් කරනව නම් කෑමක් ගන්නව නම් මේ හැම ඉරියවකදීම හැම තැනදීම ඒ දන්වැලෙන් බැඳිච්ච ස්වභාවයෙන්මයි ඉන්නේ. ඒ නිසා ඒ වගේම පංච උපාදානස්කන්ධය හදාගත්තට පස්සේ පංච උපාදානස්කන්ධයක් පරිහරණය කරනකොට ජීවිතේ දුක පරිහරණය කරනවා කියවිය යුතුයි. මොකද භවය පරිහරණය කරන නිසා. ඒ නිසා මේ භව දුකට එකම පිළිම ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මයයි. ඒ නිසා මේ භව දුක නිවාලන්නට පුළුවන්. මොකද භවයේ තියෙනකොට අපි දන්නවා භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණං කියලා. භවයේ තියෙනවා නම් අනිවාර්යෙන්ම උපත තියෙනවා, උපදිනවා කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මේ සියලු දුක්ඛ දෝමනස්යන් අපේ ජීවිතයට පින්නතුනි ගලාගෙන එනවා. ඒ නිසා අපි මේ බව හොඳින් සිහි තබා ගත යුතුයි. ඒ නිසා පින්නතුනි අපි විමසලා බලමු මේ දුක පංච උපාදානස්කන්ධය කියන මේ දුක කොහොමද හැදෙන්නේ? තණ්හාව ඒකට ඇසුරු වෙන්නේ කොහොමද? තණ්හාව නිසා මේ දුක හට ගන්නවා කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මේ තණ්හාව කොහොමද යෙදිලා තියෙන්නේ කියලා. පින්නතුනි අපි දැන් මේ සත්‍යයන් පුජ්‍යලයන් වශයෙන් කල්පනා කරලා බලනකොට මොහොතක් කල්පනා කරලා බලන්න පින්නතුනි අපිට අපි ජීවත් වෙනකොට තමන් කියලා ගන්න රූපයක් තියෙනවා. ඒ වගේම අම්මා තාත්තා දුව දරුවෝ ඥාති හිතතුන් ආදී වශයෙන් මේ ගන්න රූපයක් තියෙනවා. පින්නතුනි අපි මේ ගන්න රූපයක් හරහා ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හරහා ඒ වගේම අරමුණු හරහා මනසින් ගන්න ධර්මාරම්මණයන් හරහා
පින්නතුනි හැම වෙලාවෙම අපි දුක උපදවා ගන්නවා. උපදවාගෙන තමයි දුක පරිහරණය කරන්නේ. ඒ නිසා පින්නතුනි අපි මේ දුක උපදවා ගන්න ස්වභාවය පිළිබඳව අපි ටිකක් කල්පනා කරලා බැලුවොතින් ලෝතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේකට මේ හේතුව තමයි අවිද්‍යාවෙන් වැහිලා තමයි අපිට මේ තණ්හා සංයෝජනේ ඇති කරවන්නේ. පින්නතුනි ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපිට මේ භවය තියෙනවා කියලා කියන්නේ භවය ඇසුරු වෙනවා කියලා කියන්නේ දුක්ඛ නිරෝධය නෑ කියන එක. දුක්ඛ නිරෝධය කියලා කියන්නේ පින්නතුනි සලායතන නිරෝධය කියලා කිව්වත් ඒ වගේම දුක්ඛ නිරෝධය කියලා කිව්වත් මොකද සලායතන නිරෝධයෙන් අපි සාක්ෂාත් කරන්නේ දුක්ඛ නිරෝධයයි. ඒ වගේ සලායතන නිරෝධය හසු වෙන්නේ නැත්නම් දුක්ඛ නිරෝධය හසු වෙන්නේ නැත්නම් භව නිරෝධය හසු වෙන්නේ නැත්නම් ඒ කියන්නේ අපට නිරෝධය නැහැ. ඒ කියන්නේ පින්නතුනි අපි භවය ඇසුරු කරන්නේ. භවය ඇසුරු කරනකොට පින්නතුනි හැම වෙලාවෙම අපි මේ දුකට හේතුව හදාගෙන ඉන්නේ. පින්නතුනි අපි මොහොතක් කල්පනා කරලා බැලුවොතින් දැන් ඇහැට රූපයක් පේනකොට පින්නතුනි මේ පේන රූපේ ඇත්ත දකින්න නැති නිසා අපි මේ පේන රූප නිමිත්ත ඒ විදියටම ඔසවලා ගන්නවා හිතින්. මෙන්න මේ හිතින් ඔසවලා ගන්න නිමිත්තට තමයි පින්නතුනි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. රූපයේ උපචේ රූපය. ඒ කියන්නේ හිතින් ඔසවලා ගත්ත රූපය. මෙන්න මේ රූපය ඇසුරු කරගෙන තමයි පින්නතුනි අපි මේ භවයට යන්නේ. මොකද මේ රූපය ගොඩාක් දේවල් අපට කරන්න පුළුවන්. ඕන විදියකට උපාදාන කරන්න පුළුවන්. ඒ නිසා ඒ රූපයට කියන උපාදානීය රූපය කියලා. පින්නතුනි ඒ වගේ රූපයක් තමයි තමන් කියලා ගන්න තියෙන්නේ. මොහොතක් කල්පනා කරලා බැලුවොත් පින්නතුනි ඔබට තමන් ගැන කල්පනා කරන්න කියලා කිව්වොතින් රූපයක් ගැන කල්පනා කරන්නේ නැතුව, සද්දයක් ගැන කල්පනා කරන්නේ නැතුව, ගඳ සුවඳක් ගැන කල්පනා කරන්නේ නැතුව, රසක් ගැන කල්පනා කරන්නේ නැතුව, ඒ වගේම ස්පර්ශයක් ගැන කල්පනා කරන්නේ නැතුව, ඒ වගේම හිතින් හිතපු අරමුණක් ගැන කල්පනා කරන්නේ නැතුව ඔබට ඔබ ගැන කල්පනා කරන්න කියලා කිව්වොතින් පුළුවන් ද පින්නතුනි ඔබට ඔබ ගැන කල්පනා කරන්න? ඒ වගේම අපි ඇහුවොතින් ඔබට අම්මා ගැන කල්පනා කරන්න පුළුවන් ද ඇහෙන් දුටුව රූපයක් ගැන කල්පනා කරන්නේ නැතුව, කනෙන් අහපු ශබ්දයක් ගැන කල්පනා කරන්නේ නැතුව, නාසයෙන් දැනගත්ත ගඳ සුවඳක් ගැන කල්පනා කරන්නේ නැතුව, දිවෙන් ලබාගත් රසයක් පිළිබඳව කල්පනා කරන්නේ නැතුව, ශරීරයෙන් ලබාගත් ස්පර්ශයක් පිළිබඳව කල්පනා කරන්නේ නැතුව, කයින් ලබාගත් ස්පර්ශයක් ගැන කල්පනා කරන්නේ නැතුව, හිතින් හිතපු අරමුණක් ගැන කල්පනා කරන්නේ නැතුව ඔබට පුළුවන් අම්මා තාත්තා ගැන ඔය ඔබගේ ජීවිතේ අද සත්පුජ්‍යල මට්ටමින් ඇසුර වෙන ඕනෑම කෙනෙක් පිළිබඳව පින්නතුනි කල්පනා කරන්න පුළුවන්ද? මොහොතක් කල්පනා කරලා බලන්න. අපි මම හැටියට කල්පනා කරනවා නම් මම පිළිබඳව හිතෙනවා නම් ඔබට හිතෙන්නේ රූපයක් පිළිබඳව, සද්දයක් පිළිබඳව, ගඳ සුවඳක් පිළිබඳව, රසක් පිළිබඳව, ස්පර්ශයක් පිළිබඳව, ඒ වගේම හිතින් දැනගත්ත අරමුණක් පිළිබඳව, හිතින් හිතපු අරමුණක් පිළිබඳව. ඒකෙන් පේනව නේද පින්නතුනි? ඒව ඇසුරු කරගෙන තමයි ඔබ සත්පුජ්‍යල වශයෙන් හදාගන්නේ. දේවල් කාරණා වශයෙන් හදාගන්නේ. ඒ නිසා අපි පින්නතුනි ඉස්සෙල්ලාම කරන්නේ මේ රූපායතනය පිරිසිඳ අවබෝධ නොකරන නිසා ඒක ඒ විදියටම හිතින් ඔසවලා ගන්නවා. හිතින් ඔසවලා ගත්ත රූපය තමයි පින්නතුනි අපි උපාදාන වශයෙන් හැසිරෙන්නේ. හිතින් ඔසවන්නේ පින්නතුනි නිකම්ම නෙවෙයි. අවිද්‍යාව ඇසුරු වෙලා තමයි හැම වෙලාවෙම එසවීම සිද්ධ වෙන්නේ. අවිද්‍යාව කියන එක ඇසුරු වෙනකොටම පින්නතුනි අවිද්‍යාව සංඛාරයට උපාදේහිද, ඒ වගේම ඨිතියෙහිද, ආයෝහණයෙහිද, ඒ වගේම සමුදයෙහිද, මේ ඒ වගේම හේතුවෙහිද, ප්‍රත්‍යෙහිද ප්‍රත්‍ය වෙනවා, හේතු වෙනවා. මේක බොහොම ගැඹුරු කාරණාවක් පින්නතුනි. අපිට ඔයත්තන්ට පුළුවන් ද ඇහැට පේන රූපය පිළිබඳව නොහිත ඉන්න? පින්නතුනි නොහිත ඉන්න බවත් පින්නතුනි හිතීමක්. ඒ නිසා අපි මේ ඇහැට පේන රූපයට
මොනයම්ම ආකාරයකින් හෝ ප්‍රතිචාරයක් දක්වනවා නම් පින්නතුනි ඒ කියන්නේ අපිට චේතනාව ඇසුරු වෙලා තියෙනවා. ဒုတိ ය චේතනා සූත්‍රයේ මේ පින්නතුන් ටිකක් කියවලා බැලුවොතින් හදාරලා බැලුවොතින් සංයුත්නිකාය ဒုတိ ය චේතනා සූත්‍රය. එහිදී ලෞතර බුදුරජාණන් වහන්සේ පින්නතුනි මතක් කරනවා යම්කිසි රූපයක් පිළිබඳව අපි හිතනවා නම් කල්පනා කරනවා නම් මේ විඥාණය අරමුණට බැස ගන්නවා. හිතන්නෙත් නැත්නම් හිතන්නෙත් නැතුව කල්පනා කරන්නේ නැතුව හිටියන් අනුසය වශයෙන් හරි පවත්වනවා නම් මේ විඥාණය අරමුණට බැස ගන්නවා. අරමුණට බැසගත්තට පස්සේ විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් සම්පූර්ණම ජරා මරණ තමයි සංවෙන්නේ කෙලවර වෙන්නේ. එතනින් මෙන්න මේ දුක හදාගන්න පැත්ත අපි හොඳට කල්පනා කරලා බලනකොට තමයි මෙන්න මේ සියුම් තණ්හාව පින්නතුනි අපට හසු වෙන්නේ. භවයෙන් භවයට ගෙනියන පුනර්භවයේ පිණිස පවතින මේ තණ්හාව අවබෝධ කරගන්න නම් පින්නතුනි මෙන්න මේ දුක හැදෙන හැටි ඒ වගේම දුක නිරුද්ධ වෙන හැටි දුක නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන හැටි පිළිබඳ පින්නතුනි අපි පෙන්වන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තණ්හාව දුරු කරන්නට වෙනම 아무තු උත්සාහයක් අපට අවශ්‍ය වෙන්නේ නැහැ. තණ්හාව දුරු කරන්නට පින්නතුනි අපි කරන එකම දේ තමයි පංච උපාදානස්කන්ධේ උදයවැය පෙන්වන එක. ඒ නිසා අපි දන්නවා මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුන් තණ්හාව ඊටාම ගැඹුරට ගිලා බැහැලා තියෙන, කිඳා බැහැලා තියෙන ගැඹුරට බැසගත් මේ තණ්හාව. නමුත් මේ තණ්හාව පින්නතුනි දුරු කරන්නට තණ්හාවත් එක්ක පොරබදන්නට කියලා බුදුරජාණන් වහන්සේ අපට කිව්වේ නැහැ. තණ්හාව වෙනම අල්ලලා නැති කරන්න කියලා පෙන්වෙන්නේ නැහැ. ඒ වගේම තණ්හාව දුරු කිරීම කියන තැනකින් ප්‍රතිපදාවක් පැනවුවෙත් නැහැ. ඒ වගේම තණ්හාව කියන එක පිරිසිඳ අවබෝධ කරන්නට ඕන කාරණාවක් හැටියටවත් පෙන්වෙන්නේ නැහැ. තණ්හාව පින්නතුනි නුවණින් දැනගත යුතුයි. නමුත් තණ්හාව කියලා කියන්නේ පින්නතුනි හැම වෙලාවෙම ප්‍රහාණයට යන්නට ඕන. තණ්හාව සම්බන්ධයෙන් තියෙන්නේ ප්‍රහාණය වෙන්නට. තණ්හාව ප්‍රහාණය වෙන්නට කල යුතු එකම දේ තමයි පින්නතුනි දුක්ඛ සත්‍ය පිරිසිඳ අවබෝධ කරන එක. දුක්ඛ සත්‍ය කියලා කිව්වේ පංච උපාදානස්කන්ධය. ඒ නිසා පින්නතුනි මේ තුන් තණ්හාව නැති කරන්නට අපි කල යුතු එකම දේ තමයි පංච උපාදානස්කන්ධේ උදයවැය පෙන්වන්නට ඕන. දැන් අපි බලමු පින්නතුනි මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධය කොහොමද ඇති වෙන්නේ කියලා. ඒ වගේම උදය පැත්තටත් ඒ වගේම පංච උපාදානස්කන්ධය නැති වෙන පැත්තටත් අපි කල්පනා කරලා බලමු. පින්නතුනි ඔබගේ ජීවිතය හොඳට කල්පනා කරලා බලන්න. ඔබ නිහඬව එක තැනට වෙලා හිටියට ඔබට ඇහෙන් දැකපු රූප ඉතුරු වෙලා තියෙනවා. කනෙන් අහපු ශබ්ද ඉතුරු වෙලා තියෙනවා. නාසයෙන් දැනගත්ත ගඳ සුවඳ ඉතුරු වෙලා තියෙනවා. දිවෙන් ලබාපු රස ඉතුරු වෙලා තියෙනවා. කයින් ලබාපු ස්පර්ශ ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම හිතින් හිතපු ධර්මාරම්මණයන් ඉතුරු වෙලා තියෙනවා. මෙහෙම ඉතුරු වෙන්න හේතුව කුමක් කියලාද මේ පින්නතුන් හිතන්නේ? පින්නතුනි එහෙම ඉතුරු වෙන්න හේතුව තමයි අපි යමක් රූපය දකින වෙලාවේ රූපයක් පේන වෙලාවේ ඒ දකින වෙලාවේ ඇත්ත දන්නේ නැතිකම. ඇත්ත දන්නේ නැති හැම වෙලාවෙම පින්නතුනි නිමිත්ත ඇසුරු වෙනවා, ඉතුරු වෙනවා. ඒ අවිද්‍යාව ඇත්ත දන්නේ නැහැ කියලා කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. අවිද්‍යාව ප්‍රත්‍ය වෙච්ච ගමම පින්නතුනි සංකාරය. ඒ නිසා අවිද්‍යාව සංකාරයට ඒ නොයෙක් විදියෙන් නම ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ධම්මට්ඨිති ඥානයේදී මේ විදිහට බුදුරජාණන් වහන්සේ මතක් කළා කොහොමද මේ ධර්මතා ඒ තැන්වල පවතින්නේ හටගන්නේ කියලා මතක් කළා. ඒ නිසා පින්නතුනි අපිට මෙන්න මේ ඉතුරු වෙන බව තියෙනවා නම් ඒ කියන්නේ අපි භවයේ ඉන්නේ. භවයේ ඉන්නවා කියලා කියන්නේ ජාති ජරා මරණ වලට සුදුස්සෙක් වෙලයි අපි ඉන්නේ.
වෙනත් පැත්තකින් කිව්වොත් භවයේ ඉන්නවා කියලා කියන්නේ භව නිරෝධය සාක්ෂාත් කරලා නැහැ. ඒ වගේම දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරලා නැහැ. සලායතන නිරෝධය සාක්ෂාත් කරලා නැහැ. ඒ නිසා පින්නතුනි අපිට මේ භවය ඇසුරු වෙලා තියෙනවා නම් අපි රූප නොබලන වෙලාවටත් අපිට දැකපු රූප පිළිබඳ සිහි කරන්න පුළුවන්. මේ සිහි කරන්නට පුළුවන් හැකියාව පින්නතුනි ලැබිලා තියෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා අවිද්‍යාව යෙදිලා ඔසවලා ගත්ත රූපයක් රූපයේ උපචේ රූපය රූපස්කන්ධේ උපචේ රූපය තමයි පින්නතුනි අපේ හිතට ඇසුරු වෙන්නේ. එතකොට මෙන්න මේ ඔසවලා ගත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පින්නතුනි මේවා තමයි අපි ප්‍රපංච කරන්නේ. ඒ කියන්නේ රූපයක් අපි රූපය ඔසවලා ගත්තම රූපයට විතරක් නෙවෙයි සද්දයට ගැට ගන්නවා, සද්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට මේ හැම දෙයකම පින්නතුනි අපි ගැට ගන්නවා. ඒ ගැට ගන්න බව තමයි ප්‍රපංච කරනවා කියලා කියන්නේ. මේ කාරණාව තමයි එදා ඒ කත්යායන මහරහතන් වහන්සේ අපට මතක් කළේ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ අසත් රූපයක් නිසා චක්කු විඥානය උපදිනවා තින්නං සංගති පස්සෝ මේ තුන් දෙනාගේ සංගතිට කියනවා ස්පර්ශය කියලා පස්සපච්චය වේදනා මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව තියෙන්නේ යම් වේදේති තං සංජානාති යමක් දැනගන්නව නම් එය හඳුනා ගන්නවා යම් සංජානාති තං විතක්කේති යමක් හඳුනා ගනීද එය විතර්ක කරනවා යම් විතක්කේති තම් පපංචේති යමක් විතර්ක කරනවා පංච කරනවා තතෝ නිදානම් පුරුෂෝ පපංච සංඥා සංකා සමුදා චරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤයේසු රූපේසු කියලා ඒ මහරහතන් වහන්සේ අපට පැහැදිලි කරනවා අපි අසත් රූපයක් චක්කු විඥානයත් ඇති තැන ඒ චක්කු සම්පස්යෙන් උපන් වේදනාව අපි සංඥා කළොතින් ඒ කියන්නේ අපි සංඥාව තමයි ඊට පස්සේ අපි අසුරු කරන්නේ සංජානනය කරනවා ඒ කියන්නේ රූප සංඥාවක් අපි හිතට ගන්නවා ඒ හිතට ගත්ත රූප සංඥාව තමයි පින්නතුනි අපි විතර්ක කරන්නේ විතර්ක කරලා ප්‍රපංච කරනවා ප්‍රපංච කරාට පස්සේ ඒ හේතුව නිසාම අපි අපේ මුළු ජීවිතේම චක්කු විඤ්ඤයේ ස්වરૂපේසු ඇසෙන් දැකගත යුතු දැනගත යුතු රූපයන් කෙරෙහි අපිව යටපත් කරගෙන සිටිනවා ඒ නිසා පින්නතුනි මේ අපි ගන්න ඔසවල ගන්න රූපය එහෙම නැත්නම් රූපේ උපචේ රූපය ඔසවල ගත්තට පස්සේ පින්නතුනි මේක ගෑවිලා තියෙනවා මේ සියලුම ස්කන්ධයන් ගෑවිලා තියෙනවා ඒ කියන්නේ පින්නතුනි අපි හිතින් ඔසවලා යම්කිසි රූපයක් ගන්නවා නම් ඒ ගන්න වෙලාවේදී පින්නතුනි ඇස ඇසුරු වෙලා තියෙනවා ඒ වගේම රූපය ඇසුරු වෙලා තියෙනවා චක්කු විඥානය ඇසුරු වෙලා තියෙනවා චක්කු සම්පස්සජ වේදනාව ඇසුරු වෙලා තියෙනවා ඒ වගේම රූප සංචේතනාව ඇසුරු වෙලා තියෙනවා චක්කු විඥානය ඇසුරු වෙලා තියෙනවා රූප සංඥාව ඇසුරු වෙලා තියෙනවා පින්නතුනි මේ ස්කන්ධ ඔක්කොම ඇසුරු වෙලා තියෙනවා ඒ නිසා පින්නතුනි අපි ඔසවල ගන්නකොටම මොකද වෙන්නේ අපි හැම වෙලාවෙම භවය හදාගන්නේ ඒ කියන්නේ ජරා මරණ දුකෙන් තමයි අවසන් කවදාවත් පින්නතුනි මේ හිතින් ඔසවල ගන්න රූපයක් එක්ක අපට කවදාවත් බේරෙන්න බෑ ඒ නිසායි එදා සරියුත් මහරහතන් වහන්සේ අනීපිඬු සිටුතුමාට මතක් කළේ ගැහැවිය ඔබගේ මනසට රූපය ඇසුරු වෙන්න දෙන්න එපා. ඒ වගේම ඇස ඇසුරු වෙන්න දෙන්න එපා. චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා. චක්කු සම්පස්සජ වේදනාව ඇසුරු වෙන්න දෙන්න එපා. ඒ වගේම රූප සංඥාව ඇසුරු වෙන්න දෙන්න එපා. රූප සංචේතනාව ඇසුරු වෙන්න දෙන්න එපා කියලා. ඉතින් පින්නතුනි මේ කාරණාව අපි ටිකක් මෙනෙහි කළ බැලුවොත් උදාහරණයකින් උපමාවකින් අපි නිතර කතා කරන ඒ වගේම කල්යාණ මිත්‍රයන් විසින් ඔබට නිරන්තරයෙන්ම මතක් කරන උපමාවක් තියෙනවා. ඒ තමයි කැඩපතක වැටිච්ච ඡායාවක උපමාව. පින්නතුනි කැඩපතක ඡායාවක් වැටුණට පස්සේ මේ වැටෙන ඡායාව දිහා හොඳට බලන්න.
අපි මේ උදාහරණය පවා තේරුම් ගන්නේ බොහොම කලබලයෙන්. ඒ නිසා අපිට මේ උදාහරණය පවා පින්නතුනි හිත බැසගෙන සිටින්නේ නැහැ. අපි සමහරලාට වැරදි විදියට තමයි මේ උපමාව පවා තේරුම් ගන්නෙ. මොකද මේ ඡායාව දිහා බලන්න කියලා කිව්වට පස්සේ අපි මේ ඡායාවයි කණ්ණාඩියත් එක්කම ගැට ගහලා තමයි ඡායාවත් අපි බලන්නේ. කණ්ණාඩිය පසකින් තබලා. ඒ වගේම ඉදිරියට ආපු රූපයත් පසකින් තබලා. ඒ වගේම ආලෝකයත් පසකින් තබලා. කණ්ණාඩියේ පේන ඡායාව දිහා විතරක් පින්නතුනි අවධානය යොමු කරගත්තොත් මෙන්න මේ කණ්ණාඩිය වැටෙන ඡායාව හොඳටම පේනව නේද? එහෙම ඡායාවක්. අන්න ඒ ඡායාව පින්නතුනි ඒ ඡායාව ඔබට විස්තර කරන්න කියලා කිව්වොත් ඔබ විස්තර කරන්නේ මොන විදියටද? ඔබට විස්තර කරන්න වෙනවා ඒ ඡායාව අල්ලන්න බෑ කියලා ඔබට කියන්න පුළුවන්. ඒ ඡායාව දකින්න විතරයි පුළුවන් කියලා ඔබට කියන්න පුළුවන්. ඒ වගේම ඒ ඡායාව සම්බන්ධයෙන් ඔබට කියන්න නොතිබීම හටගත්ත ඡායාවක් කියලා. කොහෙවත් තිබෙන්නේ නැහැ. කලින් කණ්ණාඩි තිබුණේ නැහැ. ආලෝකයේ තිබුණේ නැහැ. වස්තුවේ තිබුණේ නැහැ. පෙර නොතිබීම හටගත් එක. ඒ වගේම මේ හේතු නිරුද්ධ වෙනකොට ආලෝකය හෝ නැති වුණොත්, කණ්ණාඩිය හෝ බිඳුනොත්, ඒ වස්තුව හෝ වෙනත් තැනකට ගියොත්, ඒ කියන්නේ අපි වෙනත් තැනකට ගියොත් අපි ඒ දක්න ඡායාව එතන නැහැනේ. නිරුද්ධ වෙනවා කියලා දන්නවා. ඒ කියන්නේ හේතු නැති කල්හි හේතු ඇති කල්හිම තියෙන හේතු නැති වුණාම නිරුද්ධ වෙනවා කියලා ඔයත්තන්ට ඒ වචන ටික කියන්න පුළුවන්. පින්නතුනි ඒක එතන පෙනුනට හිතන්න එපා අපි Nirodha සාක්ෂාත් කරලා කියලා. මොකද හොඳට මතක තියාගන්න කණ්ණාඩියේ ඡායාව අයින් කරගෙන ගියාට ඒක Nirodha දැක්කට ඔබ කණ්ණාඩි ඉතුරු කරලා යන්නේ. ඒ වගේම ආලෝකයක් ඉතුරු කරලා යන්නේ. ඒ වගේම නැවත ඒ වගේ එකක් උපද්දවන්න පුළුවන්. මේ රූපයත් ඉතුරු කරගෙන යන්නේ. පින්නතුනි ඒ නිසා දැන් අපි ඒ නිසා මේ උපමාව තේරුම් ගන්නකොට හොඳට මතක තබා ගන්නට ඕන මේ උපමාව අපි හොඳට තේරුම් ගන්නට ඕන. කණ්ණාඩිය වැටෙන ඡායාවේ ලක්ෂණ ටික තමයි අපි මේ වෙලාවේදී මෙනෙහි කර ගන්නට ඕන. හොඳයි අපිට තිරිසන් සතෙකුට සාපේක්ෂකව අපිට අපිට නිරෝධය හොඳටම එළඹ හිටිනවා ඒ ඡායාවේ. අපි ඒ ඡායාව ගන්න අත දාන්නේ නැහැ. ඒ වගේම ඡායාව අල්ලන්න බලන්නේ නැහැ. ඡායාව ඇති දෙයක් හැටියට කල්පනා කරන්නේ නැහැ. ඒ වගේම එන්නත් කලින් තිබිච්ච එකක් හැටියට කල්පනා කරන්නේ නැහැ. අපි ගියාට පස්සේ තියෙන එකක් හැටියට කල්පනා කරන්නේ නැහැ. නමුත් තිරිසන් සතෙක් මේ දිහාවට එබුණාට පස්සේ ඒ තිරිසන් සතාට වෙන අවාසියක් තියෙනවා. අපට තියෙන එක්තරා වාසියකුත් තිරිසන් සතාට යෙදිච්ච එක්තරා වාසියකුත්. ඒ කියන්නේ මේක සාපේක්ෂ මට්ටමේ මේ වෙලාවෙදි තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලාට සාපේක්ෂව පින්නතුනි අපි අර තිරිසංගත සතා ඉන්න තැන වගේම තමයි එතනම තමයි ඉන්නේ. පින්නතුනි මේ සතා හිතන්නේ මේ ඡායාව තියෙන එකක් හැටියට. ඒ කියන්නේ එහෙම හිතන්න හේතුවක් තියෙනවා පින්නතුනි. අන්නේ හේතුව පොඩ්ඩක් විමසලා බැලුවොත් ඒ හේතුව තමයි පින්නතුනි මේ සතාට නුවණ මදි නිසා සමුදයට නුවණ නැහැ. සමුදයට නුවණ නැහැ කියලා කියන්නේ හේතුන්ට නුවණ නැහැ. මේ කණ්ණාඩියත් ඒ වගේම රූපයත් ආලෝකයක් නිසා හටගන්න ඡායාවක් කියන බවට ඒ කියන්නේ හේතුන්ට නුවණ නැහැ. හේතුන්ට නුවණ නැති වෙනකොටම පින්නතුනේ Nirodheට නුවණ ඒ කියන්නේ හේතු නිසා හටගන්න බව හම්බුනේ නැති වුණොත් හේතුන්ට නුවණ නැති වුණොත් පින්නතුනේ Nirodhe කවදාවත් එළඹ හිටින්නේ නැහැ. ඒ නිසා ඒ සතා පැත්තකට ගියාට පස්සෙත් ඇති බවකටම හම්බ වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි එයා පරිහරණය කරන වෙලාවේදීද හේතුන්ට නුවණ තිබ්බේ නැහැ. ඒ නිසා සමුදයට නුවණ නැහැ. සමුදයට නුවණ නැති හැම වෙලාවකදීම පින්නතුනි හිතන්න Nirodhe කවදාවත් ලැබෙන්නේ නැහැ කියන එක. සමුදයට නුවණ තිබ්බොතින් පමණමයි Nirodheට නුවණ එළඹ සිටින්නේ. ඒ නිසා මේ සමුදයට නුවණ නැති හැම තැනකදීම පින්නතුනි භවය ඇසුරු වෙන්නේ. ඒ බව හොඳට මතක තබා ගන්නට ඕන. සමුදයට නුවණ නැති හැම තැනකදීම Nirodhe අපිට කවදාවත් එළඹ හිටින්නේ නැහැ. අපිට ඒ වෙනුවට එළඹ හිටින්නේ භවය. අර තිරිසන් සතාගේ උපමාවෙන් හොඳට බලන්න. ඔහුට ඒ සතාට සමුදයට නුවණ තිබුණේ නැහැ. ඒ කියන්නේ සමුදයට නුවණ තිබුණේ නැහැ කියලා කියන්නේ හේතු නිසා හටගන්න ධර්මතාවක් කියන බවට නුවණ තිබ්බේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ?
එයාට කවදාවත්ම හේතු නැති කලට නිරුද්ධ වෙනවා කියන ධර්මතාව කවදාවත් එළඹ තියෙන්නේ නැහැ. නිරෝධය එළඹ තිබෙන්නේ නැහැ. ඒ නිසා අපට මේ ත්‍රිසංගත සතාට සමුදයට එතන නුවණ තියෙනවා සාපේක්ෂක වශයෙන්. ඒ කියන්නේ හේතු නිසා හටගන්නවා කියන තැනට නුවණ තියෙන හන්දයි අපට පස්සේ උනත් මේක තියෙන එකක් හැටියට හම්බ වෙන්නේ නැත්තේ. නිරෝධයට නුවණ එළඹ හිටින්නේ. පින්නතුනි, ඒ වගේම බලන්න අපට ඇහැට රූපයක් පේන තැන හොඳට බලන්න. ඇහැට රූපයක් පේනකොට අපිට සමුදයට නුවණ තියෙනවද කියලා බලන්න. පින්නතුනි, සමුදයට නුවණ තියෙනවා නම් මේක හේතු නිසා හටගත්ත ධර්මතාවක් හැටියට ඔයත්තන්ට පේන්නට ඕන. එහෙම පේනවද? ඔබට හිතෙන්නේ ඔබ එන්න කලින් තිබුණ රූපයක් දකිනවා කියලානේ. එන්න කලින් තිබුණ රූපයක් ඔබ දකින්නේ. ඔබ ගියාට පස්සෙත් මේ දකින රූපේ තියෙනවා කියලා ඔබ හිතනවා. ඒ කියන්නේ පින්නතුනි ඔබට කවදාවත් Nirodhaය එළඹ හිටින්නේ නැහැ. භවය තමයි ඇසුරු වෙන්නේ. ඒ කියන්නේ ඔබට සමුදයට නුවණ නැති වෙනකොට ඒ කියන්නේ හේතු නිසා හටගත්ත ධර්මතාවක් කියලා ඔබට ඒ නුවණ නැති වෙනකොට පින්නතුනි කවදාවත් Nirodhaයට නුවණ එළඹ හිටින්නේ නැහැ. ඒ වෙනුවට භවය ඇසුරු වෙනවා. දැකපු හැම රූපයක්ම තියෙන බවට ඇසුරු වෙනවා. ඒ වගේම ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, හිතින් හිතපු අරමුණ මේ හැම දෙයක්ම ඉතුරු වෙනවා. මෙන්න මේ ඉතුරු වෙච්ච ටික තමයි එකතු කරලා පින්නතුනි ඔබ මේ භවයේ සැරිසරන්නේ. ඒ නිසා පින්නතුනි එහෙම ඉතුරු නොවුනනම් දිත්තේ දිත්තමත්තං වුණා නම් සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං වුණා නම් ඔබට අහපු දැකපු දේවල් පිළිබඳව හිතින් තබාගෙන හිතේ තලුමරමින් ඉන්න ඔබට පුළුවන් කමක් නැහැ. අපි එදා පළවෙනි දවසේ දේශනාවේදී මතක් කළා අපි මේ ලෝකේ විශාල මුලාවකින් සැප කියලා හිතාගෙන දුක් විඳින බව. එහිදී අපි උපමාවකින් මතක් කළා හරියට කෙසෙල් ගෙඩියක් රස විඳින තැන අපි කෙසෙල් ගෙඩි රසට ආසාවෙන් රස විඳින තැන එතන ඇත්ත අපි දන්නේ නැහැ. කෙසෙල් ගෙඩිය කියන එක අපිට ඇහැට ආපු රූප නිමිත්තකුත් ඇසුරු වෙලා තියෙනවා. ඒ වගේම හිතෙන් හිතපු කෙසෙල් කියන බව, ඒ කියන්නේ ඇහැට පතිත වෙන්නේ හැම වෙලාවෙම ඇසට හසු වෙන්නේ හැම වෙලාවෙම වර්ණ සටහන් මාත්‍රයක්. කෙසෙල් කියන කතාවක් එතන නැහැ. ඒක අපි හිතෙන් හදාගන්නේ. එතකොට ආයතන කීයක් ගැට ගහලාද බලන්න පින්නතුනේ අපි කෙසෙල් ගිනි රස කියන එක විඳින්නේ. ඇස ගැට ගහලා, ඒ වගේම හිත ගැට ගහලා, ඒ වගේම ජීවහා විඥානය ගැට ගහලා මේ ඔක්කොම ගැට ගහලා තමයි පින්නතුනේ කෙසෙල් ගෙඩි රසක් කියලා අපි විඳින්නේ. එහෙම ගැට ගැහුවේ අන්න අර උපචය වෙච්ච ඒවයි. ඒ කියන්නේ රැස් වෙච්ච ඒවයි. පංච උපාදානස්කන්ධය පරිහරණය කරමින් තමයි පින්නතුනේ අපි මේ සැප දුක් වේදනාවන් මේ විඳින්නේ. එහෙම නොවන්නට අපට පුළුවන් නම් දැකීමක් පමණක් පමණක් බවට පත් කරගන්නට. එතකොට දකින දේ අපට ගඳ සුවඳ බලන්න, රස බලන්න, ස්පර්ශය බලන්න අපට එහෙම ඉතුරු වෙන්නේ නැහැ හිතේ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ ස්වභාවය අපි තේරුම් ගන්නට ඕන. දකින දේ ඇත්ත දකින්නකම්, ඒ කියන්නේ දකින තැන ඇත්ත දකින්නකම්. කොහොමද ඇත්ත කියලා කිව්වේ? කුමක්ද ඇත්ත කියලා කිව්වේ? පින්නතුනි මේ දකින දේ ඇත්ත කියලා කිව්වේ මේ දකින දේ එකම ඇත්ත තමයි යම් කිංචි සමුදය ධම්මං බන්තං නිරෝධ ධම්මං කියන එක. මේ හටගත්ත සියලු යම් ධර්මයක් වේ නම් ඒ ධර්මතා නිරෝධය ස්වභාව කොට ඇති. හරියට අර කණ්ණාඩි ඡායාව බලාගෙන අපි කියනවා වගේ මේ ඇති වුණ ඡායාව හේතු නිසා හටගත් ධර්මයක්. හේතු නැති කලෙහි නිරුද්ධ වෙනවා කියන ධර්මතාව. ඒක තමයි එතන ඇත්ත. ඒ ඇත්ත දන්නේ නැති හැම වෙලාවකදීම භවය ඇසුරු වෙනවා. ඉතින් අපට මේ ඇහෙන් දකින රූප ඉතුරු වෙන්නේ, කනෙන් අහන ශබ්ද ඉතුරු වෙන්නේ, නාසයෙන් දැනගන්න ගඳ සුවඳ, දිවෙන් ලබා ගන්න රස, ශරීරයෙන් ලබා ගන්න ස්පර්ශ, හිතින් හිතන දේවල් ඉතුරු වෙන්නේ පින්නතුනි ඒ අපි ලෝකේ පරිහරණය කරන වෙලාවට එහි ඇත්ත දකින්නේ නැති නිසා. ඒ නිසා මේ ඇත්ත දකින්නකම් පින්නතුනි භවය ඇසුරු වෙනවා. ඒ කියන්නේ ඇත්ත දකින්නකම්ම අපි ඇත්ත දකින්නකම් කියලා කිව්වේ ඇත්ත ඇති හැටියට නොදකින හැම වෙලාවකදීම අපිට භවය ඇසුරු වෙනවා. ඒ කියන්නේ උපාදාන වෙනවා. අපි හැම වෙලාවෙම මේ රූපය ඔසවලා ගන්නවා. පින්නතුනි අර සුනකයා
කණ්ණාඩියෙන් ඉවතට යන්නේ නිකම්ම නෙවෙයි. අර රූප නිමිත්තත් ඔසවාගෙනයි යන්නේ. ඒ වගේම පින්නතුනි අපිට මේ පේන රූපය අපි ඔසවාගෙනයි තැන් තැන් වලට යන්නේ. ඒ නිසා තමයි අපිට මේ Nirodha හසු වෙන්නේ නැත්තේ. Nirodha හසු වෙන්නේ නැත්තේ අපේ මුළු సంతානෙම භවයෙන් වැහිලා තියෙන්නේ. තියෙන දේවල් තිබුණු දේවල් හැටියට හැම වෙලාවෙම අතීත අනාගත වර්තමාන කියන මේ හැම තැනදීම පින්නතුනි මේ විදිහට භවය ඇසුරු වෙලා තියෙන්නේ. දැන් මේ රූප නිමිත්තක් දිහා බලාගෙන ඉන්නකොට ඔයත්තන්ට හිතෙනවා ඇති. එහෙනම් දැන් මේ භවය දැන් මේ අපිට පේන්නේ කියලා. නමුත් පින්නතුනි එහෙම නෙවෙයි. අපිට මේ පේන රූපයක් පේන වෙලාවේදී මේ පේන වගේම රූපයක් හිතින් ගන්නවා. අන්න ඒ හිතින් ගත්ත රූපයට තමයි පින්නතුනි අපි හිතන්නේ. එහෙම නැත්නම් පේන දෙයට කවදාවත් හිතන්න බෑ. අපි එහෙම හිතන බව නිසාම නැවතත් මේ ස්කන්ධ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක යන් ඇති වෙලා ඒ විපාකයන්ට ආපහු ගැටෙනකොට ආපහු අපි තිබුණ රූපයක් හැටියට ගන්නවා. ඒකයි එකම දිගට පේන රූපයක් තියෙන රූපයක් හැටියට අපිට හසු වෙන්නේ. ඒ නිසා අපි හොඳට මේ බව තේරුම් ගන්නට ඕන. පින්නතුනි ඒ නිසා රූපේ පේන අවස්ථාවේදීද අපි මනෝවිඥාණයෙන් තමයි පින්නතුනි මේක ඇසුරු කරන්නේ. ඒ කියන්නේ අපිට මේ හිතට අරමුණු ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. විභූතවත් ගන්න පුළුවන්, අවිභූතවත් ගන්න පුළුවන්. විභූතව ගන්නවා කියලා කියන්නේ මේ රූපය නිරුද්ධ වෙලා ගියාට පස්සෙත් අපිට හිතින් ඔසවලා අරගෙන හැසිරෙන්නට පුළුවන්. ඒ වගේම අවිභූතව දැන් මේ පේන තියෙද්දි අපිට ඒ විදිහටම ඇසුරු කරන්නට පුළුවන්. නමුත් මේ ඇසුරු කරනකොට පින්නතුනි පේන රූපය ගැන හිතනවා කියලා තමයි අපි හිතන්නේ. නමුත් එහෙම නෙවෙයි. පේන රූපය වගේම රූපයක් අපි හිතින් ඔසවලා ගන්නවා. ඒ හිතින් ඔසවලා ගත්ත රූපයට තමයි පින්නතුනි අපි හිතන්නේ. මේක මේ පින්නතුන්ට රූපයෙන් තේරුම් ගන්න ටිකක් අපහසු නම් ශබ්දයෙන් ටිකක් තේරුම් ගන්න පහසු වෙයි සමහර වෙලාවට. යම් කිසි කෙනෙක් කතා කරනකොට අපි දන්නවා වේගෙන් කතා කරනකොට ඒ හැම හඩක්ම නිරුද්ධ වෙලා යනවා. නමුත් පින්නතුනි දැන් අපි ඒක තේරුම් ගන්න බලනකොට කොහොමද අපි එක සැරේට තේරුමක් දෙන්නේ? නිරුද්ධ වෙච්ච සද්දේ අල්ලගන්නේ කොහොමද? පින්නතුනි ඒ සද්දේ ඇහෙන්ලා නිරුද්ධ වෙනවත් එක්කම අපි ඒ වගේම සද්ද රූපයක් හිතින් ගන්නවා. ඒ හිතින් ඔසවලා ගත්ත ඒ උපචය රූපයක් එක තමයි පින්නතුනි අපි තේරුම දෙන්නේ. ඒ නිසා ඒ රූපය ඔසවලා ගත්තෙත් අපි ඒ වගේම ඒ රූපයට මේ වගේ තේරුමක් තියෙනවා කියලා ඒ සද්ද රූපයට මේ වගේ තේරුමක් තියෙනවා කියලා හිතන්නෙත් අපි. ඒ හිතලා සතුටු වෙන්නෙත් අපි අසතුටු වෙන්නෙත් අපි. ඒ නිසා පින්නතුනි අපි හැම වෙලාවෙම මෙන්න මේ කෝෂයක් තුල තමයි ඇතුලේ එක්තරා විදියක රාමුවක් තුල තමයි අපි හිර වෙලා ඉන්නේ. ඒ නිසා කවදාවත් අපිව සතුටු කරන්න පුළුවන් සද්ද කවදාවත් ශබ්දයෙන් එන්නේ නැහැ. ඒ වගේම අපි සතුටු කරන්න දුක් ඇති කරවන්න පුළුවන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු කවදාවත් ලෝකෙ තිබුණේ නැහැ. අපි ඒවා නැවතත් හිතින් ඔසවාගෙන තමයි පින්නතුනි ඒ වෙච්ච රූපයක් තුල. එහෙම නැත්නම් උපාදාන වෙච්ච රූපයක් තුල, පංච උපාදානස්කන්ධයක් තුල තමයි පින්නතුනි අපි හැම වෙලාවෙම සැරිසරන්නේ. ඒ කියන්නේ භවයේ සැරිසරන්නේ. ඒ නිසා භවයේ සැරිසරනකොට අපිට කවදාවත් භව නිරෝධයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා භව නිරෝධය ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ ජරා මරණයන්ගේ නිරෝධයක් කවදාවත් හම්බෙන්නේ නැහැ. ජාති ජරා මරණ වලට හිමිකාරයෙක් තමයි අපි ඉන්නේ. මේ බව අපි හොඳට මතක තබා ගන්නට ඕන. පින්නතුනි මේක තේරුම් ගත්තට පස්සේ අපි කළ යුතු වැඩපිළිවෙල කොමක්ද? එහෙනම් අපි දන්නවා එකපාරටම දැන් අපිට භව නිරෝධය හසු වෙන්නේ නැත්නම් සලායතනයන්ගේ නිරෝධය හසු වෙන්නේ නැත්නම් අපි කුමක්ද කළ යුතු වන්නේ? ඒකට වැඩපිළිවෙලක් තියෙනවා පින්නතුනි. අපිට මේ නිරෝධය එකවරට හමු වෙන්නේ නැති හින්දා අපි ඊට පස්සේ කරන්නේ සංකත ලක්ෂණ මතු කරමින් පූර්ව භාග ප්‍රතිපදාවකට ඇවිල්ලා මාර්ගය වඩනවා. ඒකටයි මේ පූර්ව භාග ප්‍රතිපදාව තියෙන්නේ. ඒ කියන්නේ පින්නතුනි දැන් ඔයත්තන්ට අපි කොයිතරම් අපි මේ උත්සාහ කරලා බැලුවා අපිට කවදාවත් මේ පේන දේ පෙනීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක අපිට හසු ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට ක්‍රමානුකූල පිළිවෙලින් යන මාර්ගයක් දේශනා කළේ. ඉතින් එහිදී අපි ඇත්තම ඇත්ත තමයි පින්නතුනි නිරෝධය තමයි තියෙන්නේ. ඒ කියන්නේ හේතු නිසා හටගත් ධර්මයන් හේතු නැතුනම නිරුද්ධ වෙනවා කියන මේ නිරෝධය තමයි සලායතන නිරෝධය තමයි
ඇත්ත. නමුත් මේ ඇත්ත අපට හසු වෙන්නේ හසු වෙන්නේ නැත්තේ මොකද? භවය ඇසුරු වෙන හන්දා. අපි ඊට පස්සේ කරන්නේ උපක්‍රමශීලීව යනවා මේ එළියට ගිහිල්ලා. ඒ කියන්නේ සංකතේ තමයි ඊට පස්සේ අපි මේ විදර්ශනා කරන්නේ. සංකතය තමයි පින්නතුනි අපි මේ සතර සතිපට්ඨානේ වඩන්නේ සංකතේ. සංකතේ සංකත ලක්ෂණ මතු කර කර යනවා ටික ටික. මේ සංකතේ සංකත ලක්ෂණ ටික ටික මතු කරගෙන ගියාට පස්සේ මේ සංකතේ පින්නතුනි සංකත ලක්ෂණ තුනක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ත කියලා කියන ලක්ෂණ තුන. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මෙන්න මේ සංකතේ සංකත ලක්ෂණ මතු කර කර යන්න. මේවයි ඇත්ත පෙන්වන්න. මේ ඇත්තම ඇත්ත තමයි අවසානයේදී බලනකොට මේ සංකතේ අපට අවසාන වශයෙන් ලැබෙන පරමාර්ථ වශයෙන් ලැබෙන සංකත පරමාර්ථය තමයි පින්නතුනි අනිත්‍ය දුක්ඛ අනාත්ත කියලා කියන්නේ. ඒ නිසා අපිට මේ සංකතයන්ගේ සංකත ලක්ෂණ මතු කර කර ගියොත් ඒකට තමයි කියන්නේ විමුක්ති මුඛ කියලා. ඒ කියන්නේ අපේ නිවන් දොරටු විමුක්ති දොරටු ඇරෙන්නේ ඒ තුලින්. ඒ නිසා මේ අපට මුලින්ම තියෙන්නේ මේ සංකතයේ සංකත ලක්ෂණ මතු කර කර යන්න. අපි එහෙම මතු කර කර යනකොට අපි දන්නවා දැන් රූපය ගත්තට පස්සේ දැන් අපිට ඉස්සෙල්ලාම තියෙන්නේ මේ කායානුපස්සන වඩනකොට කයේ කය අනුව බලනකොට මේ මෙහි අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ බැලීමයි පින්නතුනි තිබෙන්නේ. එහෙම බල බල යනකොට පින්නතුනි අපට මෙහි නියම සංකත ලක්ෂණ මතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ තුලින් තමයි පින්නතුනි ඒ සංකතයන්ගේ සංකත ලක්ෂණ මතු වෙනකොට තමයි අපිට චේතෝ විමුක්ති ලැබෙන්නේ. ඒ වගේම අනිමිත්ත චේතෝ විමුක්ති, අපනිහිත චේතෝ විමුක්ති කියන මේ චේතෝ විමුක්ති ලැබෙන්නේ ඒ තුලින්. ඒ නිසා මේ තුන් චේතෝ විමුක්තිය ලැබෙන්නේ මේ සංකතයන්ගේ සංකත ලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම මතු කරගත්ත දවසට. ඒකයි ඒ නිසයි ලෝතර බුදුරජාණන් වහන්සේ අපට මතක් කළේ සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්ස නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. යම් කිසි කෙනෙක් යම් දවසක නුවණින් මේ බව දකිනව නම් අවබෝධ කරනව නම් අත නිබ්බින්දති දුකේ අන්න එදාට දුකේ කලකිරෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය. මෙන්න මේකත් විසුද්ධියට එහෙම නැත්නම් මේකත් නිවනට විමුක්තියට මඟ. ඒ වගේම සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාර ධර්මයන් දුකයි. මේ දුක් බව යම් කිසි කෙනෙක් නුවණින් අවබෝධ කරනවා නම් යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ අන්න එදාට දුකේ කලකිරෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය. ඒකත් විමුක්තියට මඟ, විසුද්ධියට මඟ, නිවනට දොරටුවක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මතක් කළා සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මේ සියලුම ධර්මතාවන් අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. යම්කිසි කෙනෙක් නුවණින් මේ බව තේරුම් ගන්නව නම් අත නිබ්බින්දති දුක්ඛේ අන්න එදාට දුකේ කලකිරෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය. එයද නිවනට විමුක්තියට මඟ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ දොරටු ඒ කියන්නේ විමුක්ති ద్వාර විමුක්ති දොරටු කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත. ඒ කියන්නේ අපි සංකතයන්ගේ සංකත ලක්ෂණ මතු කර කර යනවා. එහෙම යන තමයි පින්නතුනි මේ සතර සතිපට්ඨානය තියෙන්නේ. අන්න එහෙම යනකොට තමයි පින්නතුනි අපට තේරෙන්නේ අපි වෙනදා සත්‍ය පුජ්‍යලයක් හැටියට ගත්ත ස්වභාවය, දේවල් කාරණා වශයෙන් ගත්ත ස්වභාවයන් පින්නතුනි ඒවත් එක තමයි අපි දැන් මේ භවය ඇසුරු වෙන්නේ. එතකොට අපි ඒව සංසිඳෙන්නේ ඉබේමයි එතන ඇත්ත පෙන්නනකොට. ඒ නිසා හැම වෙලාවෙම පින්නතුනි මෙහිදී තියෙන්නේ පංච උපාදානස්කන්ධේ උදේවැය බලමින්. ඒ කියන්නේ දුක පිළිසිඳ අවබෝධ කරමින් තමයි තණ්හාව ප්‍රහාණය කරන්නට තියෙන්නේ. දුක පිළිසිඳ අවබෝධ කරන්න යම් ප්‍රමාණයකටද ඒ ප්‍රමාණයට තමයි පින්නතුනි තණ්හාව ප්‍රහාණය වෙන්නේ. ඒ වගේම තණ්හාවගේ ප්‍රහාණය කියලා කියන්නේ පින්නතුනි දුක්ඛ නිරෝධය. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය නොහට ගැනීමට යනවා. ඊට මාර්ගය තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි සම්මාදිට්ඨිය නිසා තමයි මේ මාර්ගය අපි වඩන්නේ. ඉතින් ඒත් එක්කම අපි මතක තබා ගන්නට ඕන අපි මෙහිම මාර්ගය වඩනකොට පින්නතුනි මේ තණ්හාව
හැමතැනම හරියට අර බූවල්ලෙක් වගේ හැමතැනම පැතිරිලා ඉන්නේ. අපි මොකද මේ තණ්හාව එන් ඇසුරු කරපු ඇසුර නිසා හැමතැනම මේ තණ්හාව පැතිරිලා තියෙන. රූපේ විතරක් කියලා හිතන්න එපා. අපි මේ රූපේට මම කියලා කිව්වොත් පින්නතුනි මේ රූපේ ඉඳගෙන අපි ලබපු සියලුම සංවේදනා ඇසුරු කරගෙන තණ්හාව ඇසුරු වෙලා තියෙන රූපේ වේදනාවේ සංඥාවේ සංකාරේ විඥානේ ඒ විතරක් නෙවෙයි ලෞතර බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයේදී ධම්මානුපස්සන යටතේදී මතක් කළා මේ තණ්හාව හටගන්නව නම් හටගන්නේ කොතනද ඒ වගේම නිරුද්ධ වෙනව නම් නිරුද්ධ වෙන්නේ කොතනද කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ මතක් කළා චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා uppajjamana uppajjati ettani samana nivisati මේ තණ්හා බැසගෙන තියෙන තැන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. පින්නතුනි ඇස ඒ වගේම රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය ඒ වගේම චක්කු සම්පස්සජ වේදනාව රූප සංඥාව රූප සංචේතනාව ඒ වගේම රූප තණ්හාව පින්නතුනි අපි තණ්හාවටත් තණ්හා කරලා තියෙනවා බව අමතක කරන්න එපා. අපි තණ්හාවටද තණ්හා කරලා තියෙනවා. ඒ වගේම රූප විචාර ඒ වගේම රූප විතක්ක රූප විචාර කියන මෙන්න මේ 10 ආකාරයකට හැම ආයතනයකටම 10 ආකාරයකට පින්නතුනි තණ්හාව ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට 60 ගුණයකින් මේ තණ්හාව පින්නතුනි ක්‍රියාත්මක වෙලා තියෙනවා අපේ ජීවිතේ දිහා බලනකොට. ඒ කියන්නේ ආයතන 6ෙම මේ විදියට තණ්හාව ව්‍යාප්ත වෙලා තියෙනවා. හේතුව තමයි පින්නතුනි අපිට උදාහරණකින් මේ බව කියන්නට පුළුවන්. අපි හිතමු යම්කිසි විදියකින් අර කණ්ණාඩියේ වැටෙන ඡායාව හිතින් ඔසවලා අරගෙන ඒ කෙරෙහි තණ්හාවෙන් ඇසුරු කරනකොට හොඳට බලන්න පින්නතුනි ඒ සුඛයා එහෙම නැත්නම් ඒ ත්‍රිසංගත සතා ගත්තේ කණ්ණාඩියේ වැටෙන ඡායාව විතරක් වුණාට ඒකෙන් එයා අරගෙන තියෙනවා කණ්ණාඩියත් ඔසවලා තියෙනවා ඒ වගේම රූපයත් ඔසවලා තියෙනවා ඒ ආලෝකයත් ඔසවලා තියෙනවා ඒ වගේම ඒ රූප සංඥාවත් ඔසවලා තියෙනවා ඒ රූපයට හිතන බවත් ඔසවලා තියෙනවා ඒ රූපය හිතන්න පුළුවන් ඒ රූපෙට තියෙන තණ්හාවත් ඔසවලා තියෙනවා ඒ වගේම ඒ රූපය ගැන හිතන බව පවා ඒ තණ්හාව වේදිලා තියෙනවා ඒ වගේම ඒ රූපේ හිතට නගා ගන්න බව තුල පවා ඒ තණ්හාව වේදිලා තියෙනවා ඒ රූපේ හිතට නගාගෙන හිතන බව තුල පවා තණ්හාව වේදිලා තියෙනවා ඒ නිසා මේ හැම පැත්තෙම තණ්හාවෙන් වට කරගෙන තියෙන්නේ ඒ නිසා පින්නතුනි එහෙම තණ්හාවෙන් ඇසුරු කරනකොට දැනුත් දුක් විඳිනවා ඒ තණ්හාවෙන් ඇසුරු කරන දේවල් කැඩෙන බිඳිනකොට දුක් විඳිනවා ඒ වගේම භවයට යන තණ්හාවත් ඉබේම හදාගෙන තියෙන්නේ මොකද අපි මේ භවය ඒ කියන්නේ අවිද්‍යාවෙන් ඔසවලා ගත්ත සංකාර නිමිත්තක් නිසා අපි මේ තණ්හාවෙන් පරිහරණය කරන්නේ අපිට පින්නතුනි භවයට යන තණ්හාවත් ඉබේමයි යෙදිලා තියෙන්නේ හිතේ පොනෝ බල නන්දි රාග සහගත තත්‍ර තත්‍රා බිනන්දිනී කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළේ ඒකයි. ඒ නිසා පින්නතුනි මේ තණ්හාව නිරුද්ධ කරන්නට තියෙන එකම ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඒ නිසා මේ තණ්හා නිරෝධ කරන ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමින් තණ්හාව දුරු කරලා භව නිරෝධය කරලා ඒ වගේම භව නිරෝධය සාක්ෂාත් කරලා දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන්නට ඒ වගේම තණ්හාවගේ නිරෝධය සාක්ෂාත් කරන්නට මේ පින්නතුන්ට අද දවසේදී මේ දේශනා කරන්නට යෙදුන දේශනාවත් හේතු උපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද දවසේදී මේ උතුම් පින්කම අපි සිද්ධ කරන්නට යෙදුනේ මීට දින කිහිපයකට ඉහතදී ආරම්භ කරන්නට යෙදුන මේ ධර්ම දේශනා මාලාව සද්දින ධර්ම දේශනා මාලාවේ 4 වෙනි දවස වශයෙන්. ඉතින් මේ උතුම් ධර්ම දේශනා මාලාව වෙනදා වාගේම මේ සඳහා ආරාධනා කරන්නට යෙදුනේ අයන්ති අධිකාරී නෝන මහත්මිය එතුමියට අවශ්‍ය කළා මේ ධර්ම දේශනා මාලාවක් මේ විදිහට සිද්ධ කරවාගෙන තමන්ගේ ආදරණීය මව්තුමියට රෝහිණී සුභද්‍රා අධිකාරී මාතාවට නිදුක් බව නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නට කල්පනා කළා. ඉතින් එතුමිය ඊතා සත්පුරුෂ ධර්මයක පිහිටලා මේ තුන් ලෝකයේ කෙනෙකුට දෙන්නට පුළුවන් ඉහළම ආශිර්වාදය හැටියට
ධර්මයෙන් කරන සංග්‍රහයෙන් තරම් පින්නතුනි සංග්‍රහයක් මේ තුන් ලෝකේ වෙන කිසිදු දෙයකින් කරන්නට බෑ. ඒ නිසා ඊතා සත්පුරුෂ ධර්මයක පිහිටලා මෞතුමියට ආශිර්වාද පිණිස කරන එකක් නියම විදියට කරන විදියට සංවිධානය කරගන්නට යෙදුණා. ඒ කියන්නේ බොහෝ දෙනෙකුට ආශිර්වාද කරලා මෞතුමියට ආශිර්වාද ලැබෙන විදියට තුන් ලෝකෙටම ආශිර්වාදයක් ඇති වෙන විදියට යමක් කළා මෞතුමියට ආශිර්වාද කරන විදිය. ඒ නිසා පින්නතුනේ අපි හැම දිනාටම ඒ තුලත් අපිට ඉගෙන ගන්න ලොකු පාඩමක් තියෙනවා. ඒ නිසා සංග්‍රහය ලොකු සංග්‍රහයක්. ඒ නිසා මේ මෞතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවන මේ පින්කම් තුලින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අයන්ති අධිකාරී නෝන මහත්මියට අවශ්‍ය වුණා අපේ අතිපූජනීය සුමංගල නායක මහින්පන්න වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවන ප්‍රාර්ථනා කරන්න. ඉතින් උන්වහන්සේටත් මේ උතුම් පින්කම් තුලින් ජනිත කුසලානිසංසයන් හේතු වාසනා බලය අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙලාවේදී අපි ඥාතීනට දෙවියන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ ලබා ගන්නට යෙදුනා වූ සියලුම කුසලානිසංසයන් හේතු වාසනා බලය නමින් මිය පරලයන්ට යෙදුනා වූ පරලෝක අප්‍රාත සියලු ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ හැම දිනාටම මේ උතුම් පින් ලැබෙත්වා. ඉතින් අයන්ති අධිකාරී නෝන මහත්මියගේ ඒ ආදරණීය පියාණන් වහන්සේ ඒ අප්පච්චි සෙනවිරත්න ගලගොඩ මහත්මයා ඒ වගේම තිස්ස ගලගොඩ ඒ සහෝදර මහත්මයා ඒ වගේම සිරිසේන අධිකාරී ඒ අත්තා ප්‍රේමවති බන්නහැක කිරියම්මා ඒ වගේම හර්මන් සිල්ලා ඒ සීයා අමරාවති ඩෙනිස් ඒ ආත්තම් ආච්චි ආදී මිය පරලයන්ට යෙදුනා වූ හැම දිනාටම මේ උතුම් පින් ලැබෙත්වා. ඒ වගේම මේ අද දවසේදී ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුනා වූ මේ පින්නතුන් සෑම සුළු දෙනා නමිනුත් මිය පරලයන්ට යෙදුනා වූ පරලෝක ප්‍රාත සියලු ඥාතීන්ට මේ උතුම් පින් ලැබෙත්වා. මගේ පරලෝක ජීවිත වාසනාවන්ත කරගෙන සපවත් කරගෙන උතුම් නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරගෙන අපි ඥාතීනට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියෝ මේ පින් අනුමෝදන්නිත්වා දෙවියන්ගේ දෙවිසිරු වඩා වර්ධනය කරගනිත්වා. අයන්ති අධිකාරී නෝන මහත්මියත් ඒ වගේම ආදරණීය මෞතුමියත් විශේෂයෙන් මේ රෝහිණී සුබද්‍රා අධිකාරී මාතාව ඒ වගේම සුමංගල නායක මහින්පණන් වහන්සේ සමිත නායක මහින්පණන් වහන්සේ ප්‍රධාන සීලම පින්වත් සෑම ශ්‍රී දෙනාම බොහොම කාලයක් හොඳින් සුරකිත්වා ආරක්ෂා කරගනිත්වා ආරක බලා ගනිත්වා. ඒ වගේම ප්‍රේමසිරි අධිකාරී ඒ පියාණන් වහන්සේ ඒ වගේම කුමාරියාපා ඒ මාතාව ඇතුළු හැම දෙනාම බොහොම කාලයක් හොඳින් සුරකිත්වා ආරක්ෂා කරගනිත්වා ආරක බලා ගනිත්වා. ඒ වගේම මේ උතුම් පින්කම් මාලාව සංවිධානය කර ගැනීමේදී හැම අතින්ම උපකාර කළ ඒ සංවිධානය කරන හැම දිනාටම මේ විදිහේ ධර්මීය ශ්‍රවණය කරන්නට පහසුකම් සලසමින් ඒ සියලුම කටයුතු සංවිධානය කරන අනුලා නෝන මහත්මියත් ඒ වගේම නාමල් මහත්මයාත් ඇතුළු ඒ වගේම දරුවන් ඇතුළු සෑම සියලු දෙනාටම පින් අනුමෝදන් වන සියලු දෙවියන්ගේ ආශිර්වාදය අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අයන්ති අධිකාරී නෝන මහත්මියගේ පවුලේ උදවිය සෑම සියලු දෙනාටම මේ පින්නත් සෑම සියලු දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුනා වූ මේ පින්නතුන් සෑම සියලු දෙනාටම නිදුක් බව නිරෝගී සුවපත් භාවයේ චිර ජීවන උදා කර දෙමින් දෙවියෝ බොහෝ කාලයක් හොඳින් සුරකිත්වා ආරක්ෂා කර ගනිත්වා රැක බලා ගනිත්වා. දෙවියෝද මේ පින් බලයෙන් උතුම් නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරගෙන අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්පත්ති සිද්ධියා. සිද්ධ කරගන්නට යෙදුනා වූ සියලුම කුසලානිසංසයන් හේතු වාසනා බලයෙන් තුනුරුවන් සතු සූර්ය අනන්ත මහගුණ බලයෙන් සියලු දෙවි රැකවරණින්
ඔබ හැම දෙනාගේම මෙලොව යහපත උදා වේවා. රෝහිණී සුභද්‍රා අධිකාරී මාතාව ප්‍රදාන සෑම සිළු දෙනාගේම මෙලොව යහපත උදා වේවා. අපේ අතිපූජනීය සුමංගල නායක මහින්පණන් වහන්සේ, සමිත නායක මහින්පණන් වහන්සේ, ඒ වගේම අයන්ති අධිකාරී වන මහත්මිය පවුලේ උදවිය ඇතුළු හැම දෙනාම, ඒ වගේම නාමල් මහත්මයා, අනුලානෝන මහත්මිය ආදී සෑම සිළු දෙනාම සද්ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුනා මේ පින්නතුන් සෑම සිළු දෙනාටම තුනුරුවන් සතු සූචි අනන්ත මහගුණ බලේ ආශිර්වාද ලැබේවා. සතර දළදා වහන්සේලාගේ පීඨ ආශිර්වාද ආරක්ෂාව රැකවරණ ලැබේවා. මහා බෝධිරාජාණන් වහන්සේගේ පීඨ ආශිර්වාද ආරක්ෂාව රැකවරණ ලැබේවා. සියලු ආශිර්වාදයන් හේතු වාසනා බලයෙන් මේ පින්නතුන් සෑම සිළු දෙනාටම මේ පැතිරීගෙන යන වැළඳීගෙන යන රෝගාබාධ හම් වේ. ජීවිතය සුරක්ෂිත කරගෙන නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය ආරක්ෂා කරගෙන මේ සද්ධර්ම මාර්ගයේ ගමන් කරන්නට අවශ්‍ය කරන හැම ආශිර්වාදයක්ම උදා කර දෙමින් උදා වීම පිණිස තුනුරුවන් සතු සූචි අනන්ත මහ ගුණ බලයේ ආශිර්වාදයන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයන් උදා වේවා. ඒ සියලු ආශිර්වාදයන් හේතු වාසනා බලෙන් හැම දිනාගේම මෙලොව යහපත උදා වේවා. සතර සැනසෙල්ල ලැබේවා. මෙලොව ජීවිත වාසනාවන්ත වීමෙන් බලාපොරොත්තු වන ජාත්‍යාදී සංසාර බෞදුකින් නිදහස ලබන උතුම් නිර්වාණ සුවම සැනසෙන්නටත් මේ පින්කම් සියල්ල හේතු වාසනාම වේවායි සාදු කෙමින් ප්‍රාර්ථනා කරගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සීලවන්තං Wow, tiga-tiga satu naik.